ආයිබෝන් ළමයි අපි කෝන ටියුට් එකේ 1985ට යනකල් OL පේපර් වල ගණන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කලින් හදපු ටියුට් එක මට හොයාගන්න බැරි වුණා. නමුත් මම ඒකේ වෙනම කොපියක් ගත්තා. 85 OL පේපර් එකට යනකල් අපි ගණන් හදලා තියෙනවා. 86 පේපර් එකේ ඉඳන් තමයි අපිට හදන්න තියෙන්නේ. 24 වෙනි ගානේ ඉඳන් මම හදාගෙන යන්නම්. 24 වෙනි ගානේ ඉඳලා හැමෝම බලා ගන්න. 24 වෙනි ගානේ ඉඳලා මම හදාගෙන යනවා. තනියම හදන්න පුළුවන් අය තනියම හදන්න. පොඩ්ඩක් හරි අමාරු අය ඉන්නවා නම් මාත් එක්ක හදන්න ගමු. 86 O level paper එකේ ගාන. ඔන්න හොඳට තේරුම් ගන්න. ගාන කියන්නේ AB වෘත්තයේ විස්කම්භය නම් AB කියන්නේ වෘත්තයේ විස්කම්භය කියලා කියනවා. AB කියන්නේ වෘත්තයේ විස්කම්භය. AB කියන්නේ විස්කම්භය නම් BQPC වෘත්ත චතුරස්‍රයක් බව වන බවට හේතු දක්වන්න කියලා කියන්නේ. AB විස්කම්භය වෙනවා කියන්නේ මෙන්න මේක අර්ධ වෘත්තයේ කෝණ. මේ බලන්න විස්කම්භයකින් පරිධියේ සෑදෙන කෝණය. මේ විස්කම්භයකින් පරිධියේ සෑදෙන කෝණය මෙන්න මේ කෝණය. මෙන්න මේක මෙතන තියෙන කෝණය. මේ තියෙන මවුස් එකත් එක්ක බලන්න. මෙන්න මේ කෝණය ඍජු කෝණයක් වෙනවා. මේ කෝණය ඍජු කෝණයක් වෙනවා. හේතුව AB කියන්නේ විස්කම්භයක් නිසා. AB විස්කම්භයක් නිසා මේක ඍජු කෝණයක් වෙනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් ACB කෝණය. ACB කියන කෝණය අංශක 90යි. මෙන්න මෙයා අංශක 90යි. එහෙනම් ACB කෝණය සමානයි අංශක 90යි. හේතුව අනිවාර්යෙන් ලියන්න ඕනේ AB විස්කම්භය තමයි හේතුව. AB විස්කම්භය. AB විස්කම්භයක් වීම තමයි ඒකට හේතුව. දැන් අපිට ඕන නම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මෙයා අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙන සිද්ධාන්තය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ඕනනම් පුළුවන් මේ කෝණය අංශක 90යිනේ. මේකේ අනිත් පැත්තත් එහෙනම් අංශක 90ක් වෙන්න ඕනේ. හේතුව මේක සරල රේඛාවක් නිසා. මේ ACP කියන්නේ සරල රේඛාවක් නිසා මේක සරල රේඛාවක්නේ. සරල රේඛාවක් නිසා මේ පැත්ත 90යි නම් අනිත් පැත්තත් 90යි. එහෙනම් මේක ලියන්න පුළුවන් BCP කෝණය. BCP කෝණය. එම නිසා BCP කෝණය සමානයි අංශක 90යි. හේතුව ACB කෝණය අංශක 90ක් නිසා. එක පැත්ත 90යි නම් අනිත් පැත්තත් 90 වෙනවා. දැන් බලන්න මේකේ. දැන් ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් මේ චතුරස්‍රයේ මෙන්න මේ BQPC කියන චතුරස්‍රය. හොඳට තේරුම් ගන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්නම් මේක. ඔන්න බලන්න. මෙන්න මේක. BQPC මෙන්න මේ චතුරස්‍රය. අපි ඉගෙනගෙන තියෙනවා මේ බලන්න. අපි ඉගෙනගෙන තියෙනවා හොඳට තේරුම් ගන්න. ඕනෑම වෘත්තයක දැන් අපි ගත්තොත් එහෙම ඔන්න මම වෘත්තයක් අඳිනවා. වෘත්තයක් ඇඳලා. දැන් මේ වෘත්තයේ ඇතුලේ මොකක් හරි චතුරස්‍රයක් අඳිනවා. මේ චතුරස්‍රයකුත් ඇඳලා. දැන් වෘත්තයකුත් ඇඳලා චතුරස්‍රයකුත් ඇඳලා. දැන් මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයේ උඩ තියෙනවා. එහෙනම් මේ වෘත්ත චතුරස්‍රයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් මොකද්ද? සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. එහෙනම් මෙයා අංශක 100යි නම් මෙයා අංශක 80ක් වෙනවා. එහෙනම් ඕකේ අනිත් පැත්ත විලෝම වශයෙන් මොකක් හරි චතුරස්‍රයක් තියෙනවා. මොකක් හරි චතුරස්‍රයක්. අපි හිතමු මොකක් හරි චතුරස්‍රයක් මම උන්න ගන්නවා. මොකක් හරි චතුරස්‍රයක්. මේ චතුරස්‍රයක් නෙමෙයි ත්‍රිකෝණයක් ඈ. චතුරස්‍රයක් අඳින්න ඕනේ. පාද හතරක් තියෙන මොකක් හරි එකක් අඳින්නම්.
හරි. ඔන්න චතුරස්‍රයක් තියෙනවා. දැන් මේ චතුරස්‍රයේ දැන් වෘත්තේ නෑ අපිට. මේ චතුරස්‍රයේ මේ කෝණේ අංශක 70යි. මේ කෝණේ 110යි කියලා හිතන්නකෝ. මේකේ සම්මුඛ කෝණ දෙකක් මේ තියෙන්නේ. මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙක පරිපූර්ණකයි 180 වෙනවා. එහෙනම් මේකේ වෘත්තයක් පේන්නේ නැති වුණාට මේකේ අනිවාර්යයෙන්ම වෘත්තයක් මේකේ උඩින් යනවාමයි. එහෙනම් මේකේ වෘත්තයක් පේන්නේ නැති වුණාට අනිවාර්යයෙන්ම වෘත්තයක් මෙන්න මෙතනනුයි 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 යනවා. වෘත්තයක් යනවාමයි. අනිවාර්යයෙන් වෘත්තයක් යනවා. මේ වෘත්තේ නම් පොඩ්ඩක් එහාට ගිහිල්ලා. නමුත් වෘත්තයක් අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා පවතිනවා. මේ කෝණ දෙක අංශක 180ක් වෙනවා නම් ඒක වෘත්තේ පේන්නේ නැති වුණාත් ඒක අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ එහෙම වෙනවා කියන එක. පැහැදිලි නේද? එහෙනම් මෙන්න මේ ඒගොල්ලන් දීලා තියෙන චතුරස්‍රය දිහා බලන්න. මේ චතුරස්‍රයේ මම මේ highlight කරලා දීවිච එක මැකුවා. මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ මෙන්න මේ දෙන්නගේ එකතුව 180ක් වෙනවා. එහෙනම් මම ලියනවා මේකේ PCB කෝණය ධන BQP කෝණය සමානයි දෙන්නම 90යි කියන්නේ අංශක 180යි. එම නිසා මේ 180ක් වෙනවා. එම නිසා BQPC වෘත්ත චතුරස්‍රයක් වේ. එම නිසා වෘත්ත චතුරස්‍රයක් වේ. මෙච්චර ලියන්න ඕනේ නැහැ. මේ දෙන්න 90 නිසා වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේක අංශක 90යි කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ AB විස්කම්භය නිසා මේක 90යි කෙනෙක් කියන්න ඕනේ. හරි? මේක 90යි මේක 90යි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියන කිව්වත් ඒත් හරි. ඒත් ලකුණු හම්බ වෙනවා. ඒකෙත් වරදක් නැහැ. හරි? එහෙම ලිව්වත්. දැන් මම මේ ටික මකලා දාන්න මේක වැඩක් නැහැ නේ. මේ ටික මකලා දැම්මා. ඊගාව ගාන බලමු අපි. දැන් මේ 86 O level paper එකේ 24 වෙනි ගාන 86 O level paper එකේ ගාන. අපි බලමු ඊගාව ගාන 86ෙම තව ගානක් තියෙනවා. මේ ගාන බලන්න. AB වෘත්තයට ස්පර්ශකයක් වේ. AB කියන්නේ වෘත්තයට ස්පර්ශකයක්. AB කියන්නේ වෘත්තයට ස්පර්ශකයක් වේ. DB සමානයි DC නම් ගාන කියන්නේ ABC කෝණයේ අගය සොයන්න. ABC කෝණයේ අගය සොයන්න කියලා කියන්නේ. එහෙනම් මේ ගානේ AB වෘත්තයට ස්පර්ශකයක් වේ කියන එක ඉතාම වැදගත් එක. ස්පර්ශකයක් කියලා ඒගොල්ලන් කියනවා. එහෙනම් ස්පර්ශකයක් කියලා කිව්වනම් අපිට අනිවාර්යෙන් ඒ වෙලාවට ඔළුවට එන්න ඕනේ ස්පර්ශකයක් නම් ස්පර්ශ ලක්ෂයේදී කේන්ද්‍රය තියෙනවා නම් කේන්ද්‍රයට ආකරන රේඛාව ලම්බක වෙනවා. එහෙනම් මේකේ කේන්ද්‍රය නැහැ. එහෙනම් ඒ ලම්බකයි කියන එක ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම මෙතන මොකද්ද තියෙන්නේ? ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ කියන එක තියෙන්නම ඕනේ. ස්පර්ශක සම්බන්ධව ප්‍රමේයන් ප්‍රධාන ප්‍රමේයන් දෙකක් තමයි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී කේන්ද්‍රයට යා කරන රේඛාවට ලම්බක වෙනවා. එක එකක්. අනිත් එක තමයි ස්පර්ශකයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ බලන්නම ඕනේ. ඒ දෙකෙන් එකක් තියෙනවාමයි ස්පර්ශකයක් තියෙනවා නම් නැත්නම් ඒකෙන් ස්පර්ශකයේ දින එකේ වැඩක් වෙන්නේ නැතු යනවා. දැන් බලන්න මේකේ වෘත්තයේ ස්පර්ශකයක් වේ කියනවා. අපි ඒකත් මතක තියාගමු. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ කියන එකකුත් තියෙනවා කියලා. තව මොකද්ද ගාන කියන්නේ DB කියන පාදය මෙන්න මේක. DB පාදයේ සමාන වෙනවා DC පාදයට. මෙන්න මේ දෙන්නත් සමානයි කියලා තියෙනවා. එහෙනම් මේකේ මොකද්ද රෝමිලක් අන්නේ කොහොයන්නේ කියන්නේ ABC කෝණයේ අගය. ABC කෝණයේ අගය හොයන්න කියලා කියන්නේ මුලින්ම කියන්නේ ABC කෝණයේ අගය හොයන්න කියලා. එහෙනම් අපිට මේ දීලා තියෙන දත්ත වලින් අපි යන් මුලින්ම මේ කෝණය හොයන්නේ කොහොමද කිය කල්පනා කරන්න බෑ. අපි මේ දීලා තියෙන දත්ත හොය ඒ දත්ත ආශ්‍රිතව අපි ගණන් හදන්න බලමු. එහෙනම් මම මේකේ මුලින්ම කරන්නේ මේ පාද දෙක සමානයි. පාද දෙක සමාන නම් අපි දන්නවා ඒ පාද දෙකට සම්මුඛව තියෙන කෝණ දෙකක් සමාන වෙනවා. සමාන පාදවලට සම්මුඛ කෝණත් සමාන වෙනවා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ කෝණයත් අංශක 70යි. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් DCB කෝණය. DCB කෝණය අපිට දෙවෙනි පේපර් එකේ වගේ හේතු ලියන්න මේක ඉඩමදි වෙනවා. DCB කෝණය සමාන වෙනවා CBD කෝණය සමාන වෙනවා අංශක 70යි. හේතුව CD පාදය සමානයි
B පාදය දත්තය නිසා. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයක් තියෙනවා මෙතන. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව 180 කරලා මේකේ හොයන්න පුළුවන් මෙන්න මේ කෝණය. මෙන්න මෙයාව හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව 180 කළා. ඇයි ත්‍රිකෝණයක් නම් අපි දන්නවා අභ්‍යන්තර කෝණ එකතුව 180යි කියලා. මෙතන ත්‍රිකෝණයක් තියෙනවනේ මේ තියෙන ත්‍රිකෝණයක්. මේ බලන්න මේ. ත්‍රිකෝණයක් නේද නම් පෙන්වන්න. මේ ත්‍රිකෝණෙ පේන්නේ නැති නිදියක් නෑ. මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව 180යි. එහෙනම් අපි මේක 180 කරමු. CDB කෝණය ධන CDB කෝණය ධන 70 ධන 70 70 ධන 70 සමානයි 180යි. එහෙනම් දැන් මේකේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි. ඒක විසඳලා CDB කෝණය කීයද කියලා මම එකපාරම ලියන්නම්. මෙතන ඉඩ නැති නිසා දකුණු පැත්තේ හදන්නම්. CDB කෝණය ධන 70 ධන 70 කියන්නේ 140යි. 180 එහා පැත්තේ තියෙනවා. එහෙනම් CDB කෝණය සමානයි 180 පැත්තට 140 ගෙනියනවා ඍණ කරලා. එහෙනම් CDB කෝණය සමානයි 180 න් 140ක් අඩු කරාම අංශක 40යි. එහෙනම් මේක මම එකපාරටම උත්තරේ ලියන්නම් අංශක 40යි කියලා. එහෙනම් මෙතන කෝණය අපි දන්නවා කීයද මෙතන කෝණය එන්නේ? මෙතන කෝණය මම දාගන්නම් අංශක 40යි කියලා. ඔන්න ඒකත් හොයාගත්තා 40යි කියලා. දැන් ඊට පස්සේ මොන දැන් මම මේක මකලා දාන්න යන්නේ. මේ ටික මැක්කුවා ත්‍රිකෝණය. දැන් ඊගාට අපිට හොයන්න කිව්වේ මොකද්ද? අපිට හොයන්න කියලා තියෙන්නේ ABC කෝණය. ABC කෝණය. ඔන්න බලන්න දැන් මම මොකද්ද කරන්න යන්නේ කියලා. හොඳට තේරුම් ගන්න. ඔන්න බලන්න මම මොකක්ද දැන් කරන්න යන්නේ කියලා. ඔන්න රේඛාවක් ඇඳා. රේඛාවක් ඇඳා. ඊගාවට ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ජායයි. ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ජායයි. අතර කෝණය. අතර කෝණය. ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ජායයි අතර කෝණය. අතර කෝණය කියලා කියන්නේ කොයි කෝණෙද? මෙන්න මේ කෝණය. මෙන්න මේක. හරි? මෙන්න මේ කෝණය. එහෙනම් මම මේ කෝණය ගන්නම්. මෙන්න මේක. මේ තියෙන මෙන්න මේ කෝණය. සමාන වෙනවා මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට. මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට සමාන වෙනවා. ඒකට හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ වලින් තමයි මේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ජායයි අතර කෝණය මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට සමාන වෙනවා. මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණය මෙන්න මේ කෝණයට මෙයා සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 40ක් වෙනවා. එහෙනම් මම මේ කෝණය ලියනවා අංශක 40යි කියලා මෙතන. මම රතු පාටින් ලියන්නම් මේ කෝණය අංශක 40යි. එහෙනම් මේකේ උත්තරේට වෙන්නේ මොකද්ද? CBA කෝණය නැත්නම් ABC කෝණය. ඒ කියන්නේ ගානේ රෝම ඉලක්කම් 1 සමාන වෙනවා CDB කෝණයට කියන්නේ සමාන වෙනවා 40ට. හේතුව ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ. එහෙනම් පළවෙනි එකට උත්තරය අංශක 40යි. දෙවෙනි කොටස BAC කෝණය අගය සොයන්න. BAC කෝණය අගය. දැන් මම අර ටික මකලා දාන්නම් නැත්නම් උපසරණ ඔක්කොම පැහැදිලි වෙනවනේ. දැන් අහනවා BAC කෝණය අගය. BAC කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය හොයන්න කියන්නේ. දැන් අපිට බලන්න හොයන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මේ බලන්න. ඔයගලන් මේවා මේ විදිහටම හැදෙන්න ඕනේ නැහැ. මම මේ හදන ක්‍රමයටම හැදෙන්න ඕනේ නැහැ. තව විදි තියෙනවා. මේ බලන්න මම දකින විදිය මම මේ කියන්නේ ඔයගලන්ට වෙන විදියකට දකින්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරා නම් අපිට මේ කෝණය හොයන්න බැරිද? මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරන්න යන්නේ මේ කෝණය ධන මේ කෝණය ධන මේ කෝණය මම මේ කෝණ තුන මාක් කරලා තියෙන ත්‍රිකෝණය මේ කෝණය 40යි මේ කෝණය 40යි මේ කෝණය කීයද? මෙතන 70යි මෙතන 40යි කියන්නේ 110යි මේ කෝණය ඒක ඉතින් හොයන්න තියෙන්නේ. එහෙනම් මේ කෝණ තුන එකතු 180 කරලා අපිට පුළුවන් මේක හොයාගන්න. එහෙනම් DAB කෝණය ධන DAB කෝණය ධන 70යි 40යි කියන්නේ 110 ධන 40 සමානයි 180යි. එතන ඉඩ මදි. එහෙනම් DAB කෝණය
සමානයි මම මේක කෙලින්ම කරන්නම් එහා පැත්තේ හදලා DAB කෝණය ධන 110යි 40යි එකතු කරාම 150යි සමානයි 180යි. එහෙනම් DAB කෝණය වෙන්නේ 180 වෙන් 150ක් අඩු කරනවා. ඒ කියන්නේ අංශක 30යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. එහෙනම් මෙතනට එන්නේ අංශක 30. එහෙනම් අපි දැන් මේකේ මේ ටික නොකලා දාමු. උමනා ටික විතරක් තියමු. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ගාන ලියා ගන්න. ඊට පස්සේ අනික් ගණන් හදමු අපි. දැන් බලමු අපි 26 වෙනි ගාන 87 O level. 87 O level. මේක. ABC කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් කියන එක ඉතාල වැදගත්. නැත්නම් 180යි කියන්න බෑ අපිට. මේක සරල රේඛාවක්. x සහ y සමාන නම් p හා q සඳහා සම්බන්ධයක් ලබා ගන්න කියනවා. x සහ y සමානයි නම් p හා q සඳහා සම්බන්ධයක් ලබා ගන්න හේතු දක්වන්න. දැන් මේ දෙන්නගේ එකතුව 180යි සරල රේඛාවක් නිසා ඔබ නිකන් හදන්න පුළුවන් සමානයි කියලා. හරි මම ඒකට හදලා පෙන්නන්නම්. මේකේ q ධන y සමානයි 180යි. හේතුව මේක සරල රේඛාවක් නිසා මේ q ධන y සමානයි 180යි සරල රේඛාවක් නිසා. ඊගාවට p ධන x උත් 180යි. p ධන x උත් 180යි. p ධන x 180යි. දැන් ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරනවා. මොකද්ද ප්‍රත්‍යක්ෂ කියන්නේ? සමීකරණයක එක පැත්තක් සමානයි නම් අනිත් පැත්තත් සමාන කරන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ. එහෙනම් මේකේ q ධන y සමාන වෙනවා p ධන x වලට. q ධන y සමාන වෙනවා p ධන x වලට. දකුණු පැත්ත සමානයි නම් වම් පැත්තත් සමාන වෙනවා. දැන් මොකද කරන්නේ? ඒගොල්ලන් කිව්වා p සමානයි q කියලා. ඒගොල්ලන් කිව්වා x සහ y සමානයි කියලා. x සමානයි y කියලා. එහෙනම් ඒගොල්ලන් කියනවා x සමානයි y කියලා. එහෙනම් මම මොකද කරන්නේ? එක්කෝ x ට y x සමානයි y කියන්නේ මේකේ මේ සමාන දෙන්නෙක් තියෙන්නේ මේ දෙන්න. මේ x සමානයි y. x සමානයි y. එහෙනම් මොකද කරන්නේ? දෙපැසින්ම මේ දෙන්න අයින් කරන්න පුළුවන් දෙන්න සමාන නිසා. සමීකරණයක එකම අගයේ දෙපැත්තෙන්ම අයින් කරාට වෙනසක් වෙන්නේ නැහැ. දෙපසින්ම x සහ y ඉවත් කිරීමෙන් මෙච්චර ලියන්න දෙයක් නැහැ. මම මේ ඔයගලන්ට ප්‍රත්‍යක්ෂ වලින් නියමාකාරයෙන් සාධනය කරලා පෙන්නනවා මේක. දෙපසින්ම x y අයින් කරන්න පුළුවන් වෙන්න හේතුව ඇයි? දෙන්න සමාන නිසා. අපි හිතමුකෝ තරාදියක් තියෙනවා කියලා. මේ තරාදිය එක පැත්තක්. මේ තරාදිය අනිත් පැත්ත. දෙපැත්තෙන්ම එකම අගයක් අඩු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. එකම ස්කන්ධයේ තියෙන දෙන්නෙක් අඩු කරනවා. හැබැයි අපි හිතමු එක්කෙනෙක් ග්‍රෑම් 50 පඩියක් අනිත් එක්කෙනා ග්‍රෑම් 50 සීනි ප්‍රමාණයක් දෙපැත්තෙන්ම අයින් කරනවා. එතකොට මේ තරාදියේ සමබරතාවයට වෙනස් වෙන්නේ නැහැ. එකම දේ නෙමෙයි අයින් කරන්නේ. ග්‍රෑම් 50 පඩිම දෙකක් නෙමෙයි. සීනිම නෙමෙයි. මේ පැත්තෙන් ග්‍රෑම් 50 පඩියක් මේ පැත්තෙන් ග්‍රෑම් 50ක සීනි අයින් කරනවා. සීනි දාලා තියෙන තරාදියකින්. එහෙනම් එතකොට සමබරතාවය වෙනස් වෙන්නේ නැහැ දෙපැත්තෙන්ම එකම අගය අයින් කරපු නිසා. ප්‍රත්‍යක්ෂ. එහෙනම් දෙපසින්ම xy ඉවත් කරාම එතකොට එනවා අපිට දෙපැත්තෙන් xy ඉවත් කරාම එන්නේ q සමානයි p කියලා. ඕකේ ඔච්චර දඟලන්න දෙයක් නැහැ. නිකම්ම ලියත හැකි p සමානයි q කියලා. මම මේ ඔයගලන්ට නියමාකාරයෙන් ප්‍රත්‍යක්ෂවල ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් සාධනය කළයි පෙන්වුවේ මේ විදිහට. මේකත් අපි ලියාගමු ඉක්මනට. මේකත් ලියාගමු. ඊගාවට බලමු 87 තව ගානක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගාව ටියුට් එක තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් මට කලින් හදලා නැත්තම් මේ වෙනකොට. දැන් බලන්න. ඊගාව එක බලන්න. x සහ y කෝණවල අගය සොයන්න කියලා කියන්නේ. x සහ y කෝණවල අගය සොයන්න. x සහ y කෝණවල අගය සොයන්න කියලා කියන්නේ.
එතකොට මේකේ දීලා තියෙන දත්ත ඔන්න ප්‍රධාන දත්තයක් අපිට පේනවා මොකද්ද? මෙන්න ඊතල දෙකක් තියෙනවා. ඊතල දෙකක් තියෙනවා මේ. මෙතන තියෙනවා එක ඊතලයක්, මෙතන තියෙනවා තව ඊතලයක්. සමාන්තර ලකුණු දෙකක්. එම ඊතලෙම මෙතනක් තියෙනවා. එහෙනම් මේ රේඛා තුනම සමාන්තරයි. සමාන්තර ලකුණු දැක්ක ගමන් අපි හොයන්න ඕනේ දේවල් තමයි ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ ඒවා හොයන්න ඕනේ. ඊට කලින් අපි මේ 150න් මොන හරි මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා බලමු. 150න් ගන්න තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඔන්න බලන්න 150න් ගන්න තියෙන ප්‍රයෝජනය. මෙන්න මෙතන තියෙනවා සරල රේඛාවක්. මෙතන තියෙනවා තවත් සරල රේඛාවක්. සමාන්තර බව නෙමෙයි ගන්න යන්නේ. හරි? සරල රේඛා දෙකක් තියෙනවා. එහෙනම් මේකේ සරල රේඛා දෙකක් තියෙනවා නම් අපිට සරල රේඛා දෙකක් තියෙනවා නම් අපිට බැරිද මේකේ මෙන්න මේ කෝණය මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මේ කෝණය මෙතින් මෙන්න මේ 150 මෙන්න මේ කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණයට. ඇයි? ප්‍රතිමුඛ කෝණ වලින් මේ දෙන්න සමාන වෙනවා. ප්‍රතිමුඛ කෝණ මේ දෙන්න සමාන වෙනවා ප්‍රතිමුඛ කෝණ වලින්. එහෙනම් මෙයා 150යි නම් මෙයාත් 150යි. තව විදි තියෙනවා කාට හරි දෙන්න පුළුවන් මේක සරල රේඛාවක් නේ. සරල රේඛාවක බද්ධ කෝණ එකතු 180 නිසා මේක 30යි කියලා හොයන්න පුළුවන් නේ කියලා. ඔව් පුළුවන්. එහෙම හදන්නත් පුළුවන්. හදන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. හරි? දැන් ඔයගලන්ට කැමති විදිහකට හදන්න පුළුවන්. එහෙනම් මම ප්‍රතිමුඛ කෝණ වලින් මෙතන ගන්නම් මේ කෝණය 150යි කියලා. එහෙනම් මේ කෝණය 150යි. ඔන්න මම එතන 150යි කියලා දැම්ම ප්‍රතිමුඛ කෝණ නිසා. දැන් අපිට පුළුවන් මිත්‍ර කෝණ කියන එක පාවිච්චි කරන්න. මෙන්න බලන්න මිත්‍ර කෝණ කියන එක පාවිච්චි කරන්න යන්නේ දැන් මම. මිත්‍ර කෝණ කියන එක පාවිච්චි කරන්න යන්නේ. ඔන්න බලන්න. මිත්‍ර කෝණ. මේක වයින්ම කළා දාමු. අයින් කළා වෙන මේකක් අඳිමු. මිත්‍ර කෝණ කියපු ගමන් අපිට මතක් වෙනවා C අකුරක හැඩය. මෙන්න මිත්‍ර කෝණ. දැන් මේ මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180යි. ඒ කියන්නේ පරිපූර්ණකයි. එහෙනම් අපිට පුළුවන් මේකේ x ධන 150 සමානයි අංශක 180යි. හේතුව මිත්‍ර කෝණ උනාට විතරක් බෑ රේඛා සමාන්තරයි කියන එකක් තියෙනවා මෙතන. එහෙනම් x වෙන්න පුළුවන් 180න් 150ක් අඩු කරනවා. එහෙනම් x සමානයි අංශක 30යි. එහෙනම් මේක x ලාගේ අපි හොයාගත්තා 30යි කියලා. මම ඒකත් මෙතන දාගන්නම් පොඩියට. දැන් ඊගාවට මේ 100න් මොකක් හරි කරන්න පුළුවන්ද කියලා බලන්න. මෙතන 100 සරල රේඛාවක බද්ධ කෝණ එකතු 180යි කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙතන සරල රේඛාවක බද්ධ කෝණ එකතු 180යි කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙතන මේකේ මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මෙන්න මේ පොඩි කෝණය මේක හොයාගන්න පුළුවන්. එහෙනම් 180න් මම අඩු කරනවා 100ක්. 180න් 100ක් අඩු කරන්න යන්නේ. 180න් අඩු කරනවා 100ක්. එතකොට කීය දෙන්නේ අංශක 80යි. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 80යි කියලා මම දාගන්නවා. මේක 80යි. දැන් බලන්න y හොයන විදිය කොහොමද කියලා. ඔන්න දැන් බලන්න y හොයාගන්න විදිය. දැන් බලමුකෝ අපි y හොයන්න. අතු පාටම ගමුනේ රතුනේ හොඳට පැහැදිලිව පේන්නේ. ඔන්න බලන්න. මේකයි දැන් කවද පේන්නේ? z අකුරක් පේන්න ඕනේ. z අකුරක් කියන්නේ මොකද්ද කෝණය? ඒකාන්තර කෝණ තියෙනවා මෙතන මේ. ඒකාන්තර කෝණ මෙන්න මේ y කෝණයයි මෙන්න මේයි සමාන වෙනවා. ඒකාන්තර කෝණ. එහෙනම් මේකේ ඒකාන්තර කෝණ වලින් මේකේ සමාන වෙනවා මේ දෙන්න. එහෙනම් y සමානයි අංශක 80යි. y සමානයි අංශක 80යි. එලින්ම අපිට ලියන්න පුළුවන් මේකේ y සමානයි අංශක 80යි. හේතුව ඒකාන්තර කෝණ සහ රේඛා සමාන්තර නිසා. ඔන්න x උත් හෙව්වා y ත් හෙව්වා. මේකත් ඉක්මනට හදාගන්න ළමයි අපි ඊගාව ගන්නට යනවා. 87 ඔලෙල් පේපර් එකේ ගානයි අපි මේ හැදුවේ. ඊගාට 87ේම තව ගානක් තියෙනවා 28 වෙනි ගාන. අපි බලමු. 28 වෙනි ගාන. දැන් මේ ගාන ගත්තාම මේ ගානේ බලන්න 28 වෙනි ගානේ 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 28 වෙනි ගානේ
ගාන දීලා තියෙන දත්තයන් මොනවාද කියලා. PQ B හිදී වෘත්තයට ස්පර්ශකයක් වේ. අපි ඉස්සෙල්ලත් ඔය ගැන කතා කරා ඔය ස්පර්ශක ගැන. ස්පර්ශකයක් වේ. මොකද කියන්නේ PQ කියන රේඛාව B හිදී වෘත්තයට ස්පර්ශකයක් වේ. ස්පර්ශක කියපු ගමන් එක්කෝ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ තියෙනවා නැත්නම් කේන්ද්‍රයට යා කරන රේඛාව ස්පර්ශ ලක්ෂය. එතකොට මේ රේඛා දෙක ලම්බක වෙනවා. මේ දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වෘත්තයේ කේන්ද්‍රය O වේ. DBQ කෝණය 30යි කියලා දීලා තියෙනවා. නම් x යගේ හොයන්න කියලා කියනවා. එහෙනම් මේක x ලගේ හොයන්න කියලා කියන්නේ. අපිට කරන්න විකල්ප ක්‍රම දෙකක් තියෙනවා මේකෙදි. අපිට නිර්මාණයක් කරගෙන ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ කියන එක පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකේ මූලික සිද්ධාන්ත වලින් කරන්නත් පුළුවන්. මම මූලික සිද්ධාන්ත වලින් කරන්න. මේකේ PQ රේඛාවයි XB රේඛාවයි ලම්බක වෙනවා. හේතුව මේ තියෙන කේන්ද්‍රය. මේ තියෙන කේන්ද්‍රය. එහෙනම් මේකේ වෘත්තයේ කේන්ද්‍රය O කියලා ඒගොල්ලන් කියලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90යි. එහෙනම් මම ලියනවා OBQ කෝණය සමානයි අංශක 90යි. මේ කෝණය අංශක 90යි. හේතුව ස්පර්ශකය හා ස්පර්ශකයේ ලම්බකයි. මේ තියෙන ස්පර්ශකය PQ ලම්බකයි OB නිසා. ඔක තමයි ඒකට හේතුව. ඊගාවට DBQ කෝණය 30යි කියන එක අපි දන්නවා. DBQ කෝණය 30යි. එහෙනම් මේ කෝණය 30යි නම් මුළු කෝණයම 90යි නම් මෙන්න මේ OBD කෝණය හොයාගන්න බැරිද? OBD කෝණය. ඒක හොයන්න බැරිද අපිට? මෙන්න මේ කෝණය. මේ බලන්න මෙන්න මේ සම්පූර්ණ කෝණයම 30යි. sorry 90යි මේ කෝණය. එතකොට මෙන්න මේ ටික 30යි. මෙන්න මේ චුට්ට 30යි. එහෙනම් මෙන්න මේ ටික 30යි නම් මෙන්න මේ ටික 30යි නම් එහෙනම් මේක සම්පූර්ණ එකම 90යි නම් මේ ටික හොයන්න බැරිද? පුළුවන් නේද? 90න් 30ක් අඩු කරාම එනවා නේද ඒක? එහෙනම් මොකද කරන්න ඕනේ? 90න් අඩු කරන්න ඕනේ 30ක්. එතකොට එනවා OBD කෝණය. OBD කෝණය සමානයි 90න් අඩු කරනවා 30ක්. ඒ කියන්නේ අංශක 60යි. ඔන්න ඒ කෝණය අංශක 60යි. ඒක මම දාගන්නම් අංශක 60යි කියලා. මෙතන දාගන්නම් 60යි කියලා. දැන් ඊට පස්සේ මේ කෝණය 60යි. දැන් මම මේක මකලා දාන්නම් මේ ටික. මේ කෝණය 60යි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කෝණය 60යි නම් මේ කෝණයත් 60යි. එයි පාද දෙක සමානයි මේ ත්‍රිකෝණේ අරයන් දෙකක්. පාද දෙක සමාන නම් කෝණ දෙක සමානයි. එහෙනම් XBD කෝණය XBD කෝණය සමාන වෙනවා XDB කෝණය සමාන වෙනවා XBD කෝණයට. XDB කෝණයට ඒ වගේම අංශක 60ට. හේතුව XB සමානයි XD අරය නිසායි එහෙම සමාන වෙන්නේ. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කළා මෙන්න මේ BOD කෝණය මෙන්න මෙයාව හොයාගන්න. BOD කෝණය හොයන්න පුළුවන්. එහෙනම් දැන් මම හදවෙනවා BOD කෝණය ධන 60 සමානයි අංශක 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180ක් වෙන නිසා. එහෙනම් දැන් මේකේ BOD කෝණය සමාන වෙනවා. අපි කටුවැඩ කොලේ කරමු 180න් අඩු කරනවා 60යි එකතු කරාම 120ක්. ඒ කියන්නේ 60ක් එළියේ ඉතුරු වෙනවා. එහෙනම් මේකේ 120ක් අඩු කරා 180න් එහා පැත්තට ගෙනිලා එතකොට BOD කෝණය අංශක 60යි. එහෙනම් මෙන්න මේ BOD සුළු කෝණය අංශක 60ක් වෙනවා. මෙන්න මේ කෝණය මේ තියෙන්නේ මෙන්න මේ ඇතුලේ කෝණය ඒක 60යි. එහෙනම් අපි දන්නවා ලක්ෂයක් වටා කෝණ එකතුව 360 වෙන නිසා අපිට ලේසියෙන්ම දැන් x ලගේ හොයන්න පුළුවන්. x යන්නේ මොකද කරන්නේ? 360න් 60ක් අඩු කරාම අංශක 300ක් එනවා. මේක ලක්ෂයක් වටා කෝණ එකතුව නිසා. නැවත බලන්න මොකක්ද උනේ කියලා. නැවත බලන්න මොකද්ද කලේ කියලා. මේ කෝණය අංශක 90යි. මොකද ස්පර්ශකයත් අරයත් ලම්බකයි. අපි ස්පර්ශකයක් නිර්මාණය කරන්නේ නිර්මාණ ගණන්වල මේ સિદ્ધාන්තය පාවිච්චි කරලානේ ලම්බකයක් ගහලානේ. මේක 90යි. මේක 30යි. එහෙනම් මේ ටික 60යි.
අරයන් දෙකක් නිසා පාද දෙක සමානයි. මේක 60 නම් මේකත් 60යි. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරා. එහෙනම් මේකත් 60යි. එහෙනම් මේක සමපාද ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක 60යි නම් එහා පැත්තේ කෝණේ ලක්ෂයක් වටා 360 නිසා 360න් 60ක් අඩු කරාම ඒ කෝණය එනවා අංශක 300ක්. තව ක්‍රමයක් තියෙනවා හදන්න. මම ඒකත් කියලා දෙන්නම්. ක්‍රම දෙකක් තියෙනවා. ඒ විදිහටත් ඔයගලන්ට හදන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්න. මොන බලන්න මම මේ ක්‍රමෙත් කියලා දෙන්නම්. හරි? වෘතයක් තියෙනවා. මේ ගානමයි හරි? ඔන්න වෘතය තියෙනවා. දැන් මේ වෘතේ රේඛාවකුත් තියෙනවා. හරි? මම රේඛාව ආය අඳින්නම් ස්පර්ශකයේ ගියේ එළියෙන්. හරි? අන්න රේඛාවක් මැදින් ඔන්න ස්පර්ශකයක් තියෙනවා. දැන් ඊගාට මොකද වෙන්නේ? ස්පර්ශ ලක්ෂයක් තියෙනවා ඔන්න. අරය. ඔන්න අරය තියෙනවා. මේකත් හරි. මේකත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඊගාවට මේකේ මේක x මේක b මේක d මේක p මේක q මේ කෝණේ අංශක 30යි. අපි මෙතනදී භාවිතා කරනවා මොකද්ද? මම මෙතනදී භාවිතා කරනවා ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ කියන સિદ્ધාන්තය. ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ මම මෙතන නිර්මාණයක් කරනවා. මම මෙතන කරනවා නිර්මාණයක් අඳිනවා මෙන්න මෙහෙම පරිධියට රේඛා දෙකක්. පරිධියට රේඛා දෙකක් අඳිනවා. මෙන්න මේ පරිධියට අඳිනවා රේඛා දෙකක්. උගලන්ට ඕන තැනකට අඳ ගන්න පුළුවන්. හරි? තවත් රේඛාවක් අඳිනවා. තවත් රේඛාවක් අඳිනවා. ඉතින් දැන් මම මෙතනට ගන්නවා. right. දැන් කට සටහනක් කියලා හිතන්නකෝ. හරි? පොඩ්ඩක් රේඛාව එහාට මෙහාට ගියට කමක් නැහැ. දැන් මේකේ right. දැන් බලන්න මේ නිර්මාණයක් කරේ. හරි? නිර්මාණයක් කරේ. දැන් ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ කියන સિદ્ધාන්තය පාවිච්චි කරලා ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ කියන સિદ્ધාන්තය භාවිතා කරමු මෙතනදී අපි මොකද්ද වෙන්නේ? මෙන්න ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ජාය අතර කෝණය මේ ජායෙන් පරිධියේ සෑදෙන කෝණයට සමාන වේ. ගොඩක් අය කැමති නැති ප්‍රමේයක්. හැබැයි ඉතින් විභාගෙට මේ ප්‍රමේයෙන් ගාණක් 100ට එන්න තියෙන ඉඩකඩ 99යි තියෙනවමයි. ජ්‍යාමිතින් ගණන් 8ක් එනවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට. එකක් හරි දෙනවා ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ වලින්. 11 තියෙන ප්‍රධානම ප්‍රමේය. එහෙනම් මේ කෝණය 30යි නම් මෙතන කෝණයක් වෙනවා 30යි කියන එක. මේ කෝණයත් 30යි. එහෙනම් මේක 30යි නම් මේක 60යි. ඇයි? කේන්ද්‍රයේ පරිධියේ සෑදෙන කෝණය. වෘත්ත ජායකින් කේන්ද්‍රයේ සෑදෙන කෝණය එම ජායෙන් පරිධියේ සෑදෙන කෝණය මෙන් දෙගුණයකින්. වෘත්ත ඡාපයකින්. හරි? දෙගුණයකින්. ආන් ඒක පාවිච්චි කරලා මේක දෙගුණ වෙනවා. එහෙනම් මේක දෙගුණ වුණා කියන්නේ දැන් x හොයන්න පුළුවන් නේද? දැන් කොහොමද x ලගේ හොයන්නේ? මේ x කියන්නේ මොකද්ද? මෙතන මේ කෝණය, පරාවර්තිත කෝණය. එහෙනම් 360න් අඩු කරනවා 60ක් 360න් 60ක් ගියාම 300යි අංශක. එහෙනම් මේක x ලගය අංශක 300යි. එහෙනම් මෙහෙම හදන්නත් පුළුවන්. මේ විදිහට හදන්නත් පුළුවන්. කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. ඔයගලන්ට පහසු ක්‍රමයකට හදන්න මතක් වෙන ප්‍රමේයයකට හදන්න ඒ වෙලෙට මතක් වෙන ප්‍රමේයයකට. හරි? ඒක හරි නේද? අපි යන් ඊගාව ගන්නට 29 වෙනි ගාන 1988 O level. මේක හරි ලේසි ගාන. මේ බලන්න. හොඳට බලන්න ගාන දිහා. දැන් මේ ගානේ අපි ගත්තොත් එහෙම ඊතල තියෙනවා. මේ ඊතල දෙකක් තියෙනවා. ඊතල දෙකක් තියෙනවා කියන්නේ මෙතන අනිවාර්යෙන්ම අපිට ගන්න පුළුවන් මොනවද? මෙතන ගන්න පුළුවන් අපිට ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. මේ බලන්න. ඔන්න ඉසෙඩ් අකුරක් තියෙනවා. ඔන්න එක රේඛාවක්. ඔන්න තව රේඛාවක්. සමාන්තර ලකුණු දෙකක් තියෙනවා. ඊගාවට මෙතනින් අඳිනවා තව රේඛාවක්. දැන් බලන්න ඉසෙඩ් අකුරක් හැදෙනවද කියලා. ඉසෙඩ් අකුරක් හැදෙනව නේද මේකේ? මේ තියෙන්නේ. මෙන්න මේක එක කෝණයක්. මෙන්න මේක එක කෝණයක්. මේ ඉසෙඩ් අකුරේ මුළු දෙක. මේ ඊතල තියෙනවා. එහෙනම් මේ කෝණය 65යි නම් මෙන්න මේ කෝණයත් අංශක 65ක් වෙනවා.
එහෙනම් x ධන 30 සමාන වෙනවා 65ට. මෙයා 65යි නම් මෙයාත් 65යි. මේ මුල්ලත් 65යි මෙන්න මේ ටික 65යි. හැබැයි මේකෙන් කොටසක් 30යි කියලා දීලා තියෙනවා. එහෙනම් අනිත් කොටස යන මොකද කරන්නේ? එහෙනම් 65න් 30ක් අඩු කරාම අර x ලාගේ එනවා. ඒක හරිම ලේසි ගාන. එහෙනම් මේකේ x ලාගේ හොයන්න පුළුවන් 65න් අඩු කරනවා 30ක්. එතකොට එනවා 35යි. හේතුව විදිහට ලියන්න ඒකාන්තර කෝණ. කාට හරි ඕන නම් x ධන 30 සමානයි 65යි කියලා අරන් සමීකරණය විසඳලා හදන්නත් පුළුවන්. ඒකත් ඉක්මනට ලියා ගන්න. අපි බලමු ඊගාව ගාන 88 O level paper එකේ ගාන. කොහොමද හදන්නේ? 88 O level paper එකේ ගාන හදනකොට මේක සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාවක් මත ලක්ෂයකදී මෙන්න සරල රේඛාව. සරල රේඛාවක් මත ලක්ෂයකදී බද්ධ කෝණවල එකතුව අංශක 180යි. අංශක 180යි සරල රේඛාවක් නම්. ඒක අපි දන්නවා. එහෙනම් ඉතින් මේක 180 කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. 180 කරලා බලමු. x ධන y ධන y ධන 40 උච්චරයිනේ තියෙන්නේ. සමානයි අංශක 180යි. සරල රේඛාවක් නිසා. x දෙන්න එකතු කරාම 2x y දෙන්න එකතු කරනවා 2y ධන 40 සමානයි 180යි. දැන් 2x තියෙනවා 2y තියෙනවා 40 අනිත් පැත්තට ගෙනියනවා 180 පැත්තට ඍණ 40 වෙනවා. එහෙනම් 2x ධන 2y සමානයි 180න් 40ක් අඩු කරාම 140යි. මුළු සමීකරණයම බෙදන්න පුළුවන් දෙකෙන්. මුළු සමීකරණයම දෙකෙන් බෙදනවා. 2ට 2 කැපුණා x 2ට 2 කැපුණා y 140 දෙකෙන් බෙදුනාම 70යි. එහෙනම් අපෙන් අහන්නේ x ධන y කීයද? 70යි. ගීතය හදලා දාලා තිබුණා මේක. very good. මේකත් ලියා ගන්න ඉක්මනට. ඊගාව එක බලන්න 1988 ගාන 31 වෙනි ගාන. දැන් මේකේ C කේන්ද්‍රයේ වූ වෘත්තයේ PQ විස්කම්භයක් වේ. PQ විස්කම්භයක්. අපිට මතක් වෙන්න ඕනේ විස්කම්භය කියපු ගමන් මතක් වෙන්න ඕනේ පරිධියේ සෑදෙන කෝණය අංශක 90යි කියලා. පරිධියේ සෑදෙන කෝණය අංශක 90යි. ඒතර මේක විස්කම්භය කියපු ගමන් මතක් වෙන්න ඕනේ පරිධියේ සෑදෙන කෝණය අංශක 90යි. හැබැයි ඉතින් මේකේ පරිධියේ සෑදෙන කෝණයක් අපිට පෙන්වන්නේ නැහැ තාම නේද? කමන්නේ අපි බලමු. හරි. ඊගාවට SCP කෝණය SCP කෝණය මෙන්න මේ කෝණය අංශක 38යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ SRQ කෝණය අගය. SRQ කියන්නේ මෙන්න මේ කෝණය අගයයි හොයන්න තියෙන්නේ. මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඔයගලන්ට තවත් ක්‍රම වලට හිතෙන්න පුළුවන්. මම හදන විදිය බලන්න. ඔයගලන්ටත් වෙන විදියකට උනත් හදන්න පුළුවන්. ඔන්න බලන්න මම දැන් කරන්න යන වැඩේ. දැන් මේකේ දැන් බලන්න මේ තියෙන්නේ වෘත්තයේ අරයක්. මේ තියෙන්නේ වෘත්තයේ අරයක්. එතකොට අරයන් දෙක මොකද වෙන්න ඕනි? අරයන් දෙක සමානයි. මේක වෘත්තයේ අරයක්, මේකත් වෘත්තයේ අරයක්. එහෙනම් අරයන් දෙක සමානයි. එහෙනම් අරයන් දෙක සමාන නම් මොකද වෙන්නේ? මේ කෝණ දෙකත් සමාන වෙනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. එහෙනම් මම මේ කෝණය ගත්තොත් x කියලා. මෙන්න මේ කෝණය මම ගන්නම් x කියලා. මෙන්න මෙතන ඉඩ නැති නිසා මම එළිය ලියන්න. ඒක x නම් මේ කෝණයත් x වෙනවා. මෙයත් x වෙනවා. ඇයි? පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන වෙන නිසා. එහෙනම් මට පුළුවන් දැන් මේකේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරලා x වල අගය හොයන්න පුළුවන්. එහෙනම් මේකේ x ධන 38 සමානයි අංශක 180යි. එතකොට x වලට x එකතු කරාම 2x 38 එහා පැත්තට ගෙනහිල්ලා අඩු කරනවා. 38 එහා පැත්තට ගෙනහිල්ලා අඩු කරනවා. මම මේක කටවැඩ කොලේ කරන්නම්. එහා පැත්තේ 180න් අඩු කරනවා 38ක්. ඔයගලන්ට පේනවනේ මේක කටවැඩ එක. 10න් 8ක් අඩු කරාම 2යි, 7න් 3ක් අඩු කරාම 4යි, 1යි 142යි. ඔන්න මම 38 අනිත් පැත්තට ගෙනහිල්ලා අඩු කරලම ලිව්වා මෙතන ඉඩ කඩ මදි වෙන නිසා. දැන් දෙපැත්තම බෙදනවා 2කින්. එතකොට එනවා x වලට අංශක 71ක්. x වලගේ 71යි. එහෙනම් මෙතන කෝණය 71යි. දැන් ඕගලන්ට බලන්න මම මේක මකලා දානවා. දැන් මේ කෝණය අපි දන්නවා.
දැන් ඔන්න බලන්න දැන් මම තවත් එකක් අඳිනවා. මේ බලන්න. දැන් අපිට මේක බිත්තිය බෝඩ් එකට වඩා ස්ක්‍රීන් එකේ කරාම තියෙන වාසිය තමයි ඔයගලන්ට මට මේව හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රමේයයන් අඳුරන්නේ නැත්නම් මේව තේරෙන්නේ නැහැ. හරි? ප්‍රමේයයන් ටික දැනගන්න ඕනේ. දැන් අදම දෙතුන් පාරක් මේක පාවිච්චි කරා. මොකද්ද මේ චතුරස්‍රය? මේකේ මේ ශීර්ෂ හතරම තියෙනවා වෘත්තයේ උඩ. ශීර්ෂ හතරම තියෙනවා වෘත්තයේ උඩ. එහෙනම් මේකේ ශීර්ෂ හතරම වෘත්තයේ උඩ තියෙනවා නම් මේකත් වෘත්තයේ උඩ, මේකත් වෘත්තයේ උඩ, මේකත් වෘත්තයේ උඩ, මේකත් වෘත්තයේ උඩ. ශීර්ෂ හතරම වෘත්තයේ උඩ තියෙනවා නම් ඒ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් වෘත්ත චතුරස්‍රයක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මෙන්න මේ සම්මුඛ කෝණ පරිපූරක වෙනවා. 180ක් එනවා. දැන් මෙන්න මේ මම පාට කරන කෝණය අපි හොයලා තියෙන්නේ. මේක කීයද? x ලගේ හෙව්වා අපි. කීයද? 71ක් ආවා මේ කෝණය. එහෙනම් මෙන්න මේ පාට කරන කෝණය හොයන්න මොකද කරන්න ඕනේ? සම්මුඛ කෝණ පරිපූරක නිසා 180න් අඩු කරන්න ඕනේ 71ක්. එහෙනම් මම මේක වෙන් කරලා 180න් අඩු කරනවා 71ක්. එතකොට එනවා අපිට SPQ කෝණය. SRQ කෝණය. එහෙනම් SRQ කෝණයයි හොයන්න කියන්නේ. ඒකට එන්නේ උත්තරේට 180න් අඩු කරනවා 71ක්, 10න් එකක් අඩු කරාම 9යි, 7න් 7ක් බිඳුවයි 1යි. ඒ කියන්නේ අංශක 109යි. මම හිතන්නේ මේ ක්‍රමයේ ලේසි. ඔයගලන්ට තවත් වීඩියෝ නම් හදන්න තියෙනවා, හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ විදිහට හදන්නත් පුළුවන්. මේකත් ඉක්මනට හදාගන්න. right. ඊගාවට 89 O level paper එකේ ගාන. ඔන්න හොඳ ගානක් තියෙනවා තව. 89 O level paper එකේ ගාන. ඔන්න බලන්න. හොඳ ගානක් මේක. දැන් මේ ගානේ ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ ගානේ තියෙන ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 180යි. එච්චරයි අපි දන්නේ. දැන් මේකේ x ධන y වල අගය හොයන්න කියලායි කියන්නේ. මේ කෝණේ දෙක සමානයි කියලා දීලා තියෙනවා x කියලා. ඊගොල්ලෝ මේ කෝණ දෙක සමානයි කියලා දීලා තිනවා y කියලා. මේ දෙන්න x මේ දෙන්න y. එහෙනම් අපි මේකේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180යි කියන સિદ્ધාන්තය භාවිතා කරලා අපි මේක හදන්න බලමු. ඔන්න බලන්න මම දැන් කරන්න යන වැඩේ මොකද්ද කියලා. ඔන්න ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරන්න යන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. නිල් පාට ත්‍රිකෝණය. මේනෝනේ නිල් පාට ත්‍රිකෝණයක්. එතකොට මේ නිල් පාට ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි එකතු කරලා 180 කරන්න යන්නේ. එතකොට මේකේ අපි බලමු. මම මේ ත්‍රිකෝණේ නැවත ඕනනම් අඳින්නම්. මේ ලොකු ත්‍රිකෝණයයි මම මේ ඇඳේ. මේක A, මේක B, මේක C. මේ කෝණය 80යි. මෙහෙම වෙනම අඳින්න අවශ්‍ය නැහැ. මේ කෝණය 2x, මේ කෝණය 2y. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180 කරන්නයි යන්නේ. එහෙනම් මේකේ 2x ධන 2y ධන 80 සමානයි අංශක 180යි. ඔන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු 180 කරා. දැන් 2x ධන 2y සමානයි 180 පැත්තට 80 ගෙනහිල්ලා අඩු කරනවා. එහෙනම් මේ ධන 80 අනිත් පැත්තට ගියාම ඍණ 80යි. 180න් 80ක් අඩු කරාම අංශක 100යි. දැන් පුළුවන් අපිට මුළු සමීකරණයම බෙදන්න දෙකෙන්. මුළු සමීකරණයම දෙකෙන් බෙදෙනවා. එතකොට ඉතුරු වෙනවා x ධන y සමානයි 100 දෙකෙන් බෙදුනාම 50යි. එහෙනම් අපිට පළවෙනි කොටස අහන්නේ මේක නේද? පළවෙනි කොටස අහන්නේත් x ධන y වල අගය කීයද කියලා. එහෙනම් x ට y එකතු කරාම 50ක් එනවා. ඔන්න පළවෙනි කොටස හදලා ඉවරයි. දැන් බලමු අපි දෙවෙනි කොටස හදන්නේ කොහොමද කියලා. දැන් මම මේ ත්‍රිකෝණේ නැවත මකලා දාන්නම්. දැන් බලමු මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. දැන් ඊගාට BOC කෝණය අගය සොයන්න කියනවා. ඔන්න බලන්න මම දැන් ආයි කරන්නේ මොකද්ද කියන එක. බලා ගන්න. BOC මෙන්න මේ කෝණය අගයයි හොයන්න කියන්නේ. මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගන්නවා දැන් මම. මෙන්න මේ කෝණය අගයයි හොයන්න කියන්නේ. දැන් මේ කෝණේ ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණයක් නම් ත්‍රිකෝණේ ලොකු උනත් පොඩි උනත් කෝණ තුනේ එකතුව 180ම තමයි. ත්‍රිකෝණේ ලොකුයි පොඩි කියන එකෙන් වෙනස් වෙන්නේ නැහැ. කෝණ එකතුව 180ම තමයි. එහෙනම් මම මේ ත්‍රිකෝණේ කෝණ තුනේ එකතුව 180 කරන්න යන්නේ. මෙන්න මේ කෝණය x.
මෙන්න මෙයා x මේ තියෙන්නේ. මේ මවුස් එක මන් තියන් ඉන්නේ. මෙතන කෝණය x, මෙතන කෝණය y, මේ කෝණය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් x එකතු කිරීම y එකතු කිරීම BOC කෝණය BOC කෝණය. දැන් මේ දෙක එකතු කරාම මේ කෝණ තුන එකතු කරාම කීයක් දෙන්නේ? අංශක 180යි ත්‍රිකෝණයක් නිසා. කෝණ තුන එකතු 180යි ත්‍රිකෝණයක් නිසා. දැන් මොකද කරන්නේ? x දන්නවද y දන්නවද? නෑ. හැබැයි මේ දෙන්නගේ එකතුව දන්නවා. මෙන්න එකතු කරලම ලියලා තියෙනවා x ධන y කියන්නේ 50යි. එහෙනම් දැන් මම මෙතන x ධන y ට ආදේශ කරනවා 50. ධන BOC කෝණය සමානයි අංශක 180යි. දැන් අපිට හොයන්න පුළුවන් BOC කෝණය කොහොමද හොයන්නේ? 180ෙන් අඩු කරනවා 50ක්. 180ෙන් අඩු කරනවා 50ක්. එහෙනම් 180ෙන් 50ක් ගියාම 130යි එතනට එන කෝණය. 130යි. එහෙනම් මම මෙතන ඒක අඩු කරලා ලියන්නම්. මේකේ අගය කීයද? BOC කෝණය අංශක 130යි කෝණේ අංශක දාලා ලියන්න. ඔන්න කෝණේ කොටස් දෙකම කළා. මේකත් අපි ඉක්මනට ලියාගමු ගොඩක් වෙලා ගන්නේ නැතුව. දැන් බලමු 89 O level paper එකේ ගාන. 1989 O level. මේකෙත් ඊතල දෙකක් ඔයගලන්ට පේන්න ඕනේ. මෙන්න ඊතල දෙකක් තියෙනවා. ඊතල දෙකක් තියෙනවා. ඒතර මෙතන තියෙනවා එක ඊතලයක්. මෙතන තියෙනවා එක ඊතලයක්. මෙතන තියෙනවා තවත් ඊතලයක්. දැන් මේ ඊතල දෙකක් තියෙනවා නම් ඒකේ අදහස රේඛා දෙක සමාන්තරයි කියන එකයි. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි මෙතන හොයන්න ඕනේ අනුරූප කෝණ, මිත්‍ර කෝණ, ඒකාන්තර කෝණ ඒවා හොයන්න ඕනේ. එහෙනම් දැන් මේකේ අපිට හොයන්න පුළුවන් කෝණ ටික අපි හොයමු. පුළුවන් කෝණ ටික හොයමු. මේ කෝණේ අංශක 60යි නම් මේකෙම ඉස්සරහා කෝණයත් 60 වෙනවා. ප්‍රතිමුඛ කෝණ වලින් මේ කෝණයත් 60 වෙනවා. මේ බලන්න. එහෙනම් මම මෙතන මේ කෝණය 60යි කියලා දාන්නම්. ඒක ප්‍රතිමුඛ කෝණ වලින් තමයි මේ කෝණයත් 60 වෙන්නේ. එන්න මේ කෝණයත් අංශක 60යි. මේකත් මම දැම්මා. ඊට පස්සේ මේ කෝණය 60යි. ඊගාවට දැන් මේකේ තියෙනවා ඔන්න බලන්න. දැන් බලන්න මෙතන තියෙනවා ඊතල තියෙනවා. ඔන්න එකක් ඇඳ මං. ඔන්න තව එකක් ඇඳා. දැන් උඹලන්ට පේන්න ඕනේ මොන කෝණද කියලා මේවා. එක ළඟ ඉන්න කෝණ. මේවට අපි නමකුත් කිව්වා එක ළඟ ඉන්න කෝණ වලට. මොන කෝණ කියලාද කියන්නේ? මිත්‍ර කෝණ. මිත්‍රයිනේ. මිත්‍රයි කියන්නේ එක ළඟ ඉන්න නිසා. මිත්‍ර කෝණ. එහෙනම් මිත්‍ර කෝණ යුගලයක එකතුව කීයද? අංශක 180යි. මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180යි. එහෙනම් මේ දෙන්න එකතු කරාත් y ධන 60 සමානයි y ධන 60 සමානයි අංශක 180යි. එහෙනම් y හොයන්න පුළුවන්. මේකට හේතුව මිත්‍ර කෝණ 180ෙන් 60ක් අඩු කරාම y සමානයි 120යි. ඔන්න y වලගේ හොයාගත්ත 120යි කියලා. ඊගාවට බලන්න මේකේ තවත් දෙයක් මම මේකේ කරන්නේ x හොයන්නත් කියනවා. x ලගයත් හොයන්න කියලා කියනවා. දැන් මම මේ ටික මකලා දාන්නම් අපහැදිලි වෙන නිසා. දැන් කොහොමද අපි x ලගය හොයන්නේ? x ලගය හොයන්න නම් මේ බලන්න මෙතන අගේ 50යි මෙතන අගේ 60යි. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරලා මේක හොයන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට ප්‍රමේයන් හරියට මතකයි නම් මේක අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඔන්න ත්‍රිකෝණයේ පාදයක් දික් කරා. එතන බාහිර කෝණය. ඔන්න බාහිර කෝණය. සමාන වෙනවා අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණවල එකතුවට. එහෙනම් මෙයා 50යි මෙයා 60යි. එදෙන් එකතු කරාම මේ කෝණයට සමාන වෙනවා x සමාන 110යි. නිකම්ම ලියත හැකි කෙලින්ම. එහෙනම් ප්‍රමේය දන්නවනම් නමුත් ගොඩක් අයට ප්‍රමේයන් මතක නැහැ හරියට. එහෙනම් අපිට මේක හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔන්න බලන්න. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි කියන එක හැමෝම දන්නවා. ප්‍රමේයන් මතක තියාගන්න පාඩම් කරගන්න. තේරෙනවද? එක ප්‍රමේයක් බෑ කියලා තව එකකට යන එක නෙමෙයි වැඩේ. ප්‍රමේයන් මතක තියාගන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180යි කියන එක දන්නවා. එහෙනම් මෙන්න මේ කෝණය හොයන්න පුළුවන්. බලමු මේ කෝණය හොයන්නේ කොහොමද කියලා. ADE කෝණය.
ADE කෝණය ධන 50 ධන 60 50 ධන 60 සමානයි අංශක 180යි ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව. එහෙනම් ADE කෝණය හොයන්න මොකද කරන්නේ? 180න් අඩු කරන්න ඕනේ. මෙන්න මේ 50යි 60යි එකතු කරලා 50යි 60යි එකතු කරන්න ඕනේ. මේ දෙන්න එකතු කරන්න ඕනේ. මේ දෙන්න එකතු කරලා අනිත් පැත්තට ගෙනියන්නත් ඕනේ. මේ දෙන්න එකතු කරලා එහා පැත්තට ගෙනියනවා. හරි? එතකොට 50යි 60යි එකතු කරාම 110යි එහා පැත්තට ගෙනිච්චා. එතකොට කීය දෙන්නේ? අංශක 70යි. එහෙනම් ඔන්න මේ කෝණය හොයාගත්ත අංශක 70 කියලා ඒක මම රූප සටහනට දාගත්තා. දැන් සරල රේඛාවක් තියෙනවා. දැන් ඔන්න මම මේක මකන්නම්. දැන් ත්‍රිකෝණේ මකලා දානවා. දැන් ත්‍රිකෝණේ හොයන්න ඕනේ. හොයාගත්තානේ. දැන් අපිට තියෙනවා සරල රේඛාවක්. දැන් මේ සරල රේඛාවක් තියෙනවා. මෙන්න මේ සරල රේඛාවේ බද්ධ කෝණ එකතුව අංශක 180ක් වෙනවා. මෙන්න මේ කෝණ එකතුව 180යි. එහෙනම් දැන් අපිට පුළුවන් සරල රේඛාවක බද්ධ කෝණ එකතුව 180 නිසා x ධන 70 සමානයි අංශක 180යි. x යන්න පුළුවන් 180න් අඩු කරනවා 70ක් x සමානයි 110යි. අපිට ඔක ලේසියෙන් වෙනවනේ අර පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ එකතුවට සමාන වෙයි කියලා ගත්තා නම් එළින් එකපාරෙන්ම හොයාගන්න තිබ්බා. ඉතින් ප්‍රමේය අපිට ලේසියෙන් ගණන් හදන්න පුළුවන්. ප්‍රමේයන් ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් මේකත් ඉක්මනට හදාගමු. 1989 ඕලෙල් පේපර් එකේ ගාන 89 ඕලෙල් පේපර් එකේ ගාන වෘත්තයේ කේන්ද්‍රය O වේ ලොකු දත්තයක්. එයි කේන්ද්‍රය O කියන්නේ AC කියන එක විස්කම්භයක් කියන එකයි. කේන්ද්‍රය O කියන එකේ තේරුම මේ AC කියන්නේ මොකද්ද? එතකොට විස්කම්භයක් වෙනවා. AC කියන්නේ විස්කම්භයක් වෙනවා. කේන්ද්‍රය O කියන එකේ තේරුම ඒකයි. එහෙනම් මේක විස්කම්භයක් නම් මෙන්න මේ පරිධියේ සෑදෙන කෝණයේ අංශක 90යි ඍජු කෝණයක් වෙනවා. තව ගානේ දීලා තිනවා BA කියන පාදයයි BC කියන පාදයයි සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේකේ අපිට ABC කෝණයේ අගය හොයන්න කියලා කියනවා මුලින්ම. ABC ABC කියන්නේ මේ කෝණය හොයන්න දෙයක් නැහැනේ. ABC කෝණයේ අංශක 90යි. හොයන්න දෙයක් නැහැ. ලියන්න විතරයි තියෙන්නේ. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ වෙන්නේ ABC කෝණය. ABC කෝණයේ අගය අංශක 90යි. ABC කෝණයේ අගය අංශක 90යි. ඒක අංශක 90යි. එතකොට ABC කෝණයේ අංශක 90යි එකට හේතුව ලියන්න එපා. AC කියන්නේ විස්කම්භය නිසා. AC විස්කම්භය. AC විස්කම්භය. ඒක තමයි ඒකට හේතුව. ඊගාවට ගානේ දැන් මේක අංශක 90යිනේ. දැන් මේක අංශක 90යි කියන එක මම දාගන්නම්. ඔන්න අංශක 90යි. කොටුව දාන්නත් පුළුවන්. තව ඒගොල්ලන් ගානේ දීලා තිනවා BA කියන පාදය සමානයි BC කියන පාදයට. පාද දෙක සමානයි. ඊගාවට ගානේ අහන්නේ ADB කෝණයේ අගය සොයන්න. ADB කෝණයේ අගය. ADB කියන්නේ මෙන්න මේ කෝණය හොයන්න කියලා කියන්නේ. දැන් බලන්න. දැන් මේ ගානේ ගත්තාම ඔන්න බලා ගන්න. මේක ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයක්. එහෙනම් මේ ත්‍රිකෝණයේ මේ කෝණයයි සමාන වෙනවා. එයි පාද දෙක සමානයි කියලා ගානේ ඒගොල්ලන් දීලා තිබ්බා. පාද දෙක සමාන වෙනවා කියන්නේ කෝණ දෙකක් සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණය x කියලා ගත්තොත් මේ කෝණයත් xම වෙන්න ඕනේ. දැන් එහෙනම් ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180 කරලා බලමු. x ධන 90 සමාන වෙනවා අංශක 180ට. එහෙනම් ඊගාවට මොකද කරන්නේ? x දෙන්නෙක් එකතු කරනවා. එතකොට 2x සමානයි 180යි ඍණ 90යි. 2x සමානයි 180න් 90ක් ගියාම 90යි. දෙපැත්තම බෙදෙනවා 2කින් x සමානයි අංශක 45යි. නිල් පාට පේන්නේ නැහැ නේ ළමයි. right දැන් හරි x ධන 90 සමානයි 180යි.
ඊගාට 2යි 1 සමාන 180 පැත්තට 90 ගෙනිච්ච ඍණ 90 කරලා 2යි 1 සමානයි 90යි දෙපැත්තම දෙකෙන් බෙදුනම x සමානයි 45යි. දැන් x සමානයි 45යි. දැන් ඊගාවට නැවත බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න බලන්න. දැන් අපි ප්‍රමේයයන් තමයි දැනගෙන ඉන්න ඕනේ. ඔන්න බලන්න මම මොකක්ද දැන් මේ කරන්න යන්නේ කියලා. හරි? මේ බලන්න. මෙන්න මේ ජායෙන් ජාය වෙන පාටකින් අඳින්නම් ඔයගලන්ට පැහැදිලි කරන්න. මෙන්න මේ AB කියන ජායෙන් පරිධියේ හැදුවා කෝණයක්. මේ ජායෙන්ම ආයිත් පරිධියේ හැදුවා කෝණයක්. මේකේ ඔයගලන්ට ප්‍රමේය දැන් මතක් වෙන්නේ නැද්ද? දැනුත් මතක් වෙන්නේ නැත්නම් ඉතින් ඔයගලන්ට ගණන් හදන්න අමාරුයි. මේ බලන්න. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා මම ප්‍රමේයක් කියලා දීලා තිනවා. එකම ඛණ්ඩයේ කෝණ මේ බලන්න පොඩ්ඩක් දකුණු පැත්ත. මේ බලන්න. දකුණු පැත්ත පොඩ්ඩක් බලන්න. ඔන්න මම වෘතයක් ඇඳා. දැන් මේ වෘතයේ මෙන්න ජායක් තියෙනවා. මේ ජායෙන් ජායක් තියෙනවා. ජායක් අඳින්නවා. මෙන්න මේ ජායෙන් පරිධියේ හදනවා කෝණයක්. මේ ජායෙන්ම තවත් පරිධියේ හදනවා කෝණයක්. ඒ ජායෙන්ම මේ ජායෙන්ම තවත් පරිධියේ හදනවා කෝණයක්. මොකද වෙන්නේ? මේ කෝණ ටික ඔක්කොම සමාන වෙනවා. මොකද්ද මේ ප්‍රමේය? එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. x x x. ඕක තමයි මෙතන මේ අපි මේ ප්‍රමේය තමයි අපි මේකේ මෙතන භාවිතා කරන්නේ. මේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. මේකේ පැත්ත පොඩ්ඩක් මාරු වෙලා තියෙන එක විතරයි තියෙන්නේ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මේකේ x වල අගය 45යි කියලා අපි හොයාගත්තා. ඔය 45මයි මෙතනටත් එන්නේ. එහෙනම් මේක 45යි නම් මේකත් 45යි. එහෙනම් BCA කෝණය සමාන වෙනවා BDA කෝණයට කියන්නේ සමාන වෙනවා අංශක 45ට. මොකද්ද මේකට හේතුව? එකම ඛණ්ඩයේ කෝණ කියන එක තමයි ඒකට හේතුව. එකම ඛණ්ඩයේ කෝණ කියන එක. දැන් මේක හදාගන්න. බලමු 35 වෙනි ගාන 1989 ඕලෙවල් පේපර් එකේ ගාන. ඒ ගාන ලේසි. දැන් මේක ඔයගලන්ට ගාන දිහා බලපු ගමන් පේන්න ඕනේ දකින්න ඕනේ දේවල් තියෙනවා. මොනවද? ඔන්න බලන්න හැමෝම. දැන් මේකේ මේ අද හම්බුණා 3-4 පාරක්. මෙන්න මේ ආව. කවුද? චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක්. මේ වෘත්ත චතුරස්‍රය අපි දන්නවා සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූරකයි කියලා දන්නවා. අපි ප්‍රමේයන් දෙකක් දන්නවා වෘත්ත චතුරස්‍රය වල. එකක් තමයි සම්මුඛ කෝණ පරිපූරකයි කියන එක. අනිත් එක තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. කියන්නේ මෙන්න මේ කෝණය. සමාන වෙනවා මේකේ අභ්‍යන්තර කෝණය නෙවෙයි එයාට සම්මුඛ කෝණයට සමාන වෙන්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් මේකේ x සමානයි අංශක 86යි. හේතුව A B C E වෘත්ත චතුරස්‍රයක් නිසා. ඔන්න පළවෙනි එකට උත්තරය. x සමානයි 86යි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේකේ x ලාගේ දන්නවා 86යි කියලා. දැන් අපිට පුළුවන් මේකේ තව ප්‍රමේයක් භාවිතා කරන්න. මොකක්ද අනිත් ප්‍රමේය? පරිධියේ සෑදෙනවා කෝණයක් වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේත් සෑදෙනවා කෝණයක්. පරිධියේත් හැදෙනවා කේන්ද්‍රයේත් හැදෙනවා. වෘත්ත ඡාපයකින් පරිධියේ සහ කේන්ද්‍රයේ සෑදෙනවා කෝණ. එතකොට මේ දෙන්න අතර සම්බන්ධය මොකද්ද? කේන්ද්‍රයේ සෑදෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා වගේ දෙගුණයක් වෙනවා. මේ
පරිධියේ සෑදෙන කෝණය වගේ දෙගුණයක් එනවා මෙන්න මේ කේන්ද්‍රයේ සෑදෙන කෝණය මෙන්න මෙහා දෙගුණයක් එනවා. එහෙනම් 86 වගේ දෙගුණයක් එනවා y වල අගය. එහෙනම් මේකේ y වල අගය මේ 86 වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් y සමානයි 86 ගුණ කිරීම 2 සමානයි 2 වරක් 6 12යි 2 වරක් 8 16යි 17යි 172යි. හේතුව කේන්ද්‍රයේ කෝණය සමානයි 2ක් පරිධියේ කෝණය 2ක් පරිධියේ කෝණය. නැත්නම් කේන්ද්‍රයේ පරිධියේ ආපාතිත කෝණ කියන්න පුළුවන්. එදිදී නේද? මේ කෝණය අංශක 86යි මේකේ වගේ දෙගුණයක් එනවා. ඒකත් හදා ගන්න. එහෙනම් අපි මෙතෙන් ඉඳලා අනිත් දවසේ කරමු. අදට පන්ති ඉවරයි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.